ප්‍රේමාන්තේනි අපි නැවත වරක් මේ සතියේ ප්‍රසිද්ධ රැස්වීම් සියල්ලම නවත්තලා ඉන්ටර්නෙට් ජාලාව හරහා ඔබ වෙතට පැමිණෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒකට හේතුව අපේ රට තුල නැවත හිස ඔසවලා තියෙන කොවිඩ් උවදුර නිසායි. ඉතින් ප්‍රේමාන්තේනි මේ වෙලාවේ අපි විශේෂයෙන්ම අපේ දේශය වෙනුවෙන් යාඥා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ කොවිඩ් උවදුර ඇත්ත වශයෙන්ම අපෙන් තුරන් කරන්න. අපේ අතින් වෙච්ච අඩුපාඩුකම් මම හිතන්නේ ගිය සති කීපය තුළ හරියට කිසිම දෙයක් වෙලා නැහැ වගේ අපි හැසිරුණා. ඒවවල ඵල විපාක අපි විඳිනවා. ඒකෙන් ඉගෙනගෙන නැවත වරක් ඇත්ත වශයෙන්ම දේව කරුණාවෙන් ඒ උවදුරෙන් බේරෙන්න අපි මැදිහත් විය යුතුයි. ඉතින් එය ඔබට ඉදිරිපත් කෙරුවට පස්සේ මම ඔබත් එක්ක බෙදා ගන්න කැමති අද පණිවිඩය තේමාව. ප්‍රේමන්තේනි අද පණිවිඩය තේමාවට යොමු කරලා තියෙන්නේ මේ එන සතියේ පැමිණෙන ගී ව්‍යාපාර ගීයන් පිළිබඳව කැප කරලා තියෙන ඉරුදින ගැනයි. ගී ඉරුදින. ඇත්ත වශයෙන්ම කතෝලික සභාවේ අපි ගත්තොත් 99%කට වැඩි, සමහරු කියනවා 99.6යි කියලා, 99%කට වැඩි කොටසක් ගීයන් බව අපි කවුරුත් දන්න. ඉතින් ප්‍රශ්නේ මේකයි, කවුද ගීයෙක් කියන්නේ? ඉතින් ඒකට අපි ඍජුව අර්ථ විග්‍රහයක් කරන්න වෙලා නැහැ තාම. හැබැයි ගීයෙක් කියන්නේ කවුද ගීයෙක් නොවන්නේ කියන එක විග්‍රහ වෙලා තියෙනවා. එතකොට පූජකයෝ ඊළඟට පැවිදි අය, රදගුරුතුමන්ලා, බිස්කුණාන්සලා පැවිදි ජීවිතේ ගත නොකරන අය සියලු දෙනාම ගීයෝ හැටියට සලකනවා. ඉතින් 99% ගණනක්ම ගීයන් හැටියට අද ලෝකේ ඉන්නවා නම් අපේ ජීවිතය ගැන, අපේ කැඳවීම ගැන කල්පනා කිරීම මේ සතියේ අපට දීලා තියෙන අවස්ථාවක්. ඉතින් මේ ගැන කල්පනා කරන්න, මේ ගැන අවධානය යොමු කරන්න රදගුරු මණ්ඩලයේ විසින් අපට තේමාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ තේමාවට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි අද. ඒ තේමාව මෙහෙමයි, මා වෙත එන්න. සංවිධානයන්ගේ වචන, මා වෙත එන්න. ඔබ මගේ සාක්ෂිකරුවෙකු වන්නේහිද? ඒක ප්‍රශ්නයක් අහනවා. ඔබ මගේ සාක්ෂිකරුවෙකු වන්නේහිද? මා වෙත එන්න, ඔබ මගේ සාක්ෂිකරුවෙකු වන්නේහිද? ඒ නිසා අපි මේක කොටස් 2-3කට කඩලා අද මෙනෙහි කරනවා. ඉතින් පළවෙනි කොටස මා වෙත එන්න. ඉතින් මා වෙත එන්න කියන වචනය අපි ගත්තම ඒට සම්බන්ධ හැමෝම දන්න බයිබලයේ කොටසක් තියෙනවා. ඒකට අපි කෙලින්ම යන්නේක මට හැඟුණා අපිට ගොඩක් ප්‍රයෝජනයි. ඒ නිසා අපි යන්නේ මතෙව් 11:28 වෙත. මම කිව්වට පස්සේ කියන්නේ, වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. සංවිධානන් තුලින් දෙවියන් වහන්සේ අපිට කතා කරලා කියනවා, වෙහෙසවන බර උසුලන සියල්ලෙනි, කවුරු වුණත් කමන්නේ, මොන බරක් දොස්සලන්නේ, මොන වෙහසක්ද ජීවිතේට, මා වෙත එන්න, මම ඔබට සහනය දෙමි. ප්‍රේමන්තේනි, අපි කිතුණු 10 මිනිත් එහා බැලුවොත් මේ ලෝකේ පවතින හැම ආගමක්ම වගේ මිනිස්සුන්ට
කැඳවීමක් දෙන්නේ, අවස්ථාවක් දෙන්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්න වලින් ගැලවෙන උත්තරයක්. ඒ නිසා විවිධ දෙවිවරුන් ගාවට මිනිස්සු යනවා උත්තර හොයාගෙන. අනේ මට මේ දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. හින්දු ආගම වේවා, ඉස්ලාම් ආගම වේවා, වෙන ඕනම ආගමක් අරගෙන බැලුවොත් මේක තියෙනවා දැවෙන ප්‍රශ්න නිසා දෙවියෝ වෙතට යන්නේ. ඉතින් මේ ගැන කතා කරන අය, මේ කල්පනා කරන අය අද විශේෂයෙන්ම 21 වෙනි සියවසට ඇවිල්ලා බුද්ධිය ප්‍රඥාව වර්ධනය වෙච්ච අය, විද්‍යාවෙන් කල්පනා කරන අය අපිට කියනවා ඔය ගතිය, දෙවියන් හොයන ගතිය ඇත්ත වශයෙන්ම මනුස්ස දුර්වලකමක් කිය. ඉතින් ඒක සමහර දර්ශනවල තදින්ම කියනවා. ඇයි එහෙම කියන්නේ මනුස්ස දුර්වලකමක් කියලා? ඒගොල්ලෝ කියනවා මේ දෙවියෝ හොයන්නේ ගොඩක් අය තමන්ට පාලනය කරගන්න බැරි, මූණ දෙන්න බැරි ප්‍රශ්න තියෙනකොට ඒකට මානසික සහායකට තමයි දෙවියෝ හොයන්නේ. ඒගොල්ලෝ කියන උදාහරණයක්, මහ කුණාටුවක් එනවා. ඒ කුණාටුව පාලනය කරගන්න විදියක් නැහැ. දන්නේ නැහැ, බලයක් නැහැ, ශක්තියක් නැහැ. එතකොට දෙවියෝ හොයලා කියනවා අනේ දෙවියනි උදව් වෙන්න. මහා ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. මට උත්තරයක් නැහැ. මට කරගන්න දෙයක් නැහැ. එතකොට කියනවා අනේ දෙවියනි මට උදව් වෙන්න. ඒගොල්ලෝ කියනවා විසඳන්න බැරි, මූණ දෙන්න බැරි දේවල් මූණ දෙන්න මානසිකව හදාගත්ත ආරක්ෂිත ක්‍රමවේදයක් තමයි දේව භක්තිය, දේව ඇදහිල්ල කියලා. ප්‍රේමන්තේනි, ඒ වුණාට ඊට වඩා ගැඹුරු තැනක අපි මේ කල්පනා කරන්න ඕන කියලා මට හැඟෙනවා. හේතුව අපි දැක්කොත් ඇත්ත වශයෙන්ම මිනිසාගේ මුල්ම වාසය වෙලා තිබුණේ ගල් ගුහාවල. ඉතින් මේ ගල් ගුහාවල වාසය කරන මනුස්සයා ඒ ඇඳලා තියෙන ගල්වල කොටලා තියෙන චිත්‍ර බලපුවාම දෙවියන්ට යාඥා කළ බවට ලකුණු තියෙනවා. හැබැයි පුදුම දේ, මිනිස්සයා ඇරෙන්න වෙන එක සතෙක්වත් ඒ වගේ දෙයක් කරලා නැහැ. එතකොට මේ මිනිස්සයා විතරක් ඕක කරන්න, ඒ නැති දෙවි කෙනෙක්ව හොයන්න, ඒක ඇත්ත වශයෙන්ම පුළුවන්ද? ඒක හේතු ප්‍රශ්නයක්. අනිත් එක තමයි අපි වැළුවොත් හැම සංස්කෘතියකම කිසිම සංස්කෘතියක සම්බන්ධ නැතුව අපි හිතමු අප්‍රිකාවේ ඇමසන් වනාන්තරේ අනිත් මිනිසුන් හමු වෙච්ච නැති මිනිස්සු ඉන්නවා. ඒ අය දෙවියන්ට ආයාචනය කරනකොට ඒගොල්ලෝ ආයාචනය කරන්නේ ඉහළට, අහසට. එකම සංස්කෘතියක මම දන්න තරමට ඉන්නවත් දන්නේ, මම දන්න තරමට දෙවියන්ම හොයන්න පහළ හොයන්නේ, පොළොව යට හොයන්නේ, උඩ. ඒක අපේ DNA එකට කපලා තියෙනවා වගේ. අපේ ඇතුළටම දාලා. එතකොට අපිට තේරෙනවා මේ දෙවියෝ හොයන එක අපේ ලේවල තියෙනවා. අපේ ඇතුළාන්තයටම තියෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් එවැනි තල්ලුවක් ඇතුලේ තියෙනවා නම් සාධාරණ තර්කයක් වෙන්න පුළුවන්. ඒකට හේතුව දෙවි කෙනෙක් ඉන්න නිසායි. දෙවි කෙනෙක් ඉන්න නිසායි අපි ඇතුලෙන් ඥාන වලින් උන්වහන්සේව හොයන්නේ. ඉතින් තවත් හේතුවක් අපි බැලුවොත් ඇත්ත වශයෙන්ම අපේ પરම්පරාවට ඉස්සෙල්ලා પરම්පරාව, ඒ කියන්නේ අපේ සියලාගේ પરම්පරාවල තිබුණේ නැහැ, කරන්ට් එක තිබුණේ නැහැ. කරන්ට් එක තිබුණේ නැති නිසා ඒගොල්ලන්ට කරන්ට් එක නැහැ කියලා ඒගොල්ලන්ට ඩිප්‍රෙෂන් අමාරුව හැදුනෙත් නැහැ. කරන්ට් එක නැතුව හොඳ සතුටින් ජීවත් වුණා. හේතුව කරන්ට් එකක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. අද පැය 24ක් කරන්ට් එක නැතුව තියන්න බලන්න. මිනිස්සු ඇතුළේ ඇති වෙන ප්‍රශ්න ගොඩ. හේතුව පුරුදු වෙලා තියෙන දෙයක් නැති වුණා. දැන් මේ ඊයේ අපේ ප්‍රදේශයේ සිදුවෙච්ච දෙයක්, අලුතෙන් ලයින් එකක් දාන්න කියලා උදේ 8 ඉඳලා හැන්දෑවේ 5 වෙනකම්ම කරන්ට් එක නැකපුවා. ඒ කපපු වෙලාවේ
අපේ ඒ ප්‍රදේශයේ අයගේ අපේ කිට්ටු අය එතන එකට ජීවත් වෙන අපේ සංඝයක් වගේ ඒගොල්ලන් අපේ එක එක්කෙනා WhatsApp එකෙන් දැනුම් දීම් කරගන්නවා අවශ්‍ය දේවල් ගැන. ඉතින් ඒ WhatsApp එකේ දිගටම ආවේ දවස පුරා කොයි වෙලාවෙද කරන්ට් එක ඉන්නේ. මේක කරගන්න බෑ අනිත් එක කරගන්න බෑ අපිට ජීවත් වෙන්න බෑ. ඇයි කරන්ට් එකට පුරුදු වෙලා. ප්‍රේමන්තේනි එහෙනම් අපිට පිළිගන්න වෙනවා අපිට පිළිගන්න පුළුවන් දෙවියන් වහන්සේ ඉන්න නිසායි අබුනාස හොයන්නේ. දෙවියන් වහන්සේ නැතුව ඇතුලේ හිස් බවක් තියෙන නිසායි අපේ ඇතුලේ හිස් බවක් දැනෙන්නේ. ඉතින් මේ දෙවියන් වහන්සේ කතා කළා කියනවා මා වෙතට එන්න. ප්‍රශ්න වැඩිද? ගැටලු වැඩිද? රිදෙනවද? මා වෙතට එන්න. ඒ තේමාවේ අපේ මුළු පරම්පරාවලන් වලට ගී ජනතාවට උන්වහන්සේගේ ආරාධනාව අද තියෙනවා. අපි බලමු ඒක ජේසු තුලින් කොහොමද එළියට එන්නේ කියලා. පිළිබිඹු වෙන හැටි. මාර්ක් සුවිශේෂයේ 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. අපි බැලුවොත් මාර්ක් 3:7. අපි කියලා බලමු මම කිව්වට පස්සේ. ජේසුස් වහන්සේ එතනින් නික්ම සිය ශ්‍රාවකයන් සමග මුහුදු වෙරළට වැඩියසේක. එතකොට මුහුදු වෙරළට වැඩියසේක ගලීලයෙන් සහ ජුදයෙන්ද අපි ඊළඟ කොටස බලමු. 3:8. ජෙරුසලමෙන්ද ඉදුමයෙන්ද ජොර්දාන් නෙගොඩින්ද තීර් සහ සීදෝනය අවටින්ද මහා ජනකායක් උන්වහන්සේ කළ සියල්ල ගැන අසා උන්වහන්සේ වෙත ආහ. දැන් බලන්න උන්වහන්සේ කරපු දේවල් ගැන අහලා උන්වහන්සේ කරපු දේවල් දැනගෙන උන්වහන්සේව හොයාගෙන මොන වගේ දේවල්ද බලන්න 3:9 අපි බැලුවොත් සමූහයා උන්වහන්සේ නොතැරපෙන පිණිස තමන් හට ඔරුවක් සූදානම්ව තිබිය යුතුයයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. 10 වෙනි වගන්තිය බලන්න. එසේ කීවේ උන්වහන්සේ බොහෝ දෙනෙකු සුව කළ හේයින් රෝගී වූ සියලු දෙනා එතුමන් ස්පර්ශ කරන්නට රැස් කකා ආබැවිනි. එතකොට බලාගෙන යද්දී මා වෙතට එන්න කියන ආරාධනාව ජේසුගෙන් කෙලින්ම එනවා. එතකොට මොකද වුනේ? මහා සෙනගක් උන්වහන්සේ ගාවට ආවා. ඇයි දැවෙන ප්‍රශ්නවලට උන්වහන්සේ උත්තර දුන්නා. ඉතින් මං හිතන්නේ මේක අපට පොඩ්ඩක්වත් අඩු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒක එහෙම නෙවෙයි කිව්වොත් මිනිස්සු ඔය ප්‍රශ්නවලට උත්තර හොයාගෙන වෙන තැන්වල යන්න පෙළඹෙනවා. මේක අපි හිතමු ජුවම් සුවිශේෂය අපි මේ මාක්නේ බලන්න මුළු සුවිශේෂ පුරාම තියෙනවා. මම උදාහරණ එක දෙකක් තමයි ගන්නෙ. මෙන්න ජුවම් සුවිශේෂයේ 6:2. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එතකොට අපිට කියනවා මේ මහා සමූහය උන්වහන්සේ පසුපස්සේ ගියේ දේව ධර්ම ඉගෙන ගන්නවත් ඇත්ත වශයෙන්ම සුවිශේෂ වටිනාකම් තේරුම් ගන්නවත් නෙමෙයි. දැවෙන ප්‍රශ්න වලට උත්තර ලබා ගැනීම වෙනසයි. ප්‍රේමන්තේනි මේ අවශ්‍යතාවයයි මේ පිළිතුරයි තාමත් අපේ සභාව තුළ තියෙනවා. කොහොමද අපි දන්නේ? අපි බලමු සභාවේ
මහා උපරිම නමස්කාරය උච්චතම නමස්කාරය ඒ තමයි දිව්‍ය පූජාව. දිව්‍ය පූජාවේ දිව රහස් කිරීම තුළින් සමිදානන්ම ශරීරයේ සහ රුධීරයේ හැටියට අල්තාරයේ මතට ආපු හැටියම ස්ථාපිත කළ මොහොතේ ඉඳලම තියෙන්නේ මැදිවීම, මැදිහත් වීම. ලෝකයේ වෙනුවෙන්ද, පාපවංශය වෙනුවෙන්ද, දූතකාරී යෙදෙනාය වෙනුවෙන්ද දිගටම මැදිහත් වීම. ඇයි ඒ? උන්වහන්සේ කියනවා මා වෙතට එන අයගේ ප්‍රශ්න වලට මම පිළිතුරු දෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඒත් එක්කම බලන්න සභාව ඇතුලේ අපි අවුරුදු 10 ගණනකින් ගොඩනැගිලා තියෙන විදිය නුවාන ගොඩනැගිලා තියෙනවා. මොකටද ඒ නුවාන වල ගොඩක් වෙලාවට අරමුණ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම. ජපමාලය ගොඩනැගිලා තියෙනවා. ජපමාලය ඇත්ත වශයෙන්ම ජේසුගේ ජීවිතයේ මරියතුමිය එක්ක භාවනා කිරීම වුණාට වැඩි දෙනෙක් ඒ ජපමාලය තුලින් තමන්ගේ අවශ්‍යතාවයන් වලට මැදිහත් වීමට යොමු වෙනවා. ඉතින් ඒ වගේම විවිධ ශුද්ධෝපෑවල් අපි නම් කෙරුවොත් මිනිස්සුන් ඒ සඳහා හොයාගෙන එනවා. ඒ නිසා ඒ ආරාධනාව අපි පිළිගන්න ඕන. අපි ඒකට වටිනාකමක් දෙන්න ඕන. අපි කාවවත් එයින් අයින් නොකර යුතුයි. ඒකට කියන්නේ උන්වහන්සේ කියනවා මා අනුව එන්න. නෑ සමා වෙන්න. උන්වහන්සේ කියනවා මා වෙත එන්න. මා වෙත එන්න. එතකොට ඔය හැම උත්තරයක ප්‍රශ්නයකටම උත්තරය හම්බ වෙනවා. මට මතක් වෙන්නේ දූතකාරියක යෙදුණු කෙනෙක්. ඇත්ත වශයෙන්ම මේ කෙනා මිනිහක් මරලා හිර ගෙදර මරන්න නියම කරපු අයව දාලා තියෙන තැන තමයි හිටියේ. එතන ඉන්නකොට තමයි ඇත්ත වශයෙන්ම කෑම ගේන කෑම පාසලෙන් තමයි කෑම දුන්නේ. කරන්න දෙයක් නැති නිසා ඒ කෑම ඔතලා දෙන පත්තරේ අකුරක් නැහැරයා කියවන. දවසක් ඒ පත්තරේ කියවනකොට එයා දැක්කා ඒ අකුරු ලියලා තියෙනවා. එතන ලියලා තිබුණා බර උසුලන වේසවන සියල්ලෙනි මා වෙත එන්න. ඒ වචනය කියවුවා විතරයි එයාට පුදුම වුවමනාවක් ඇහුණා. හිතුණා කවුද මේ? මගේ මේ තියෙන හදවතේ බර, මං කරපු ජීවිතයේ වරදි වලින් ඇති වෙලා තියෙන මේ බරෙන් මාව නිදහස් කරන්නේ කවුද? එතනින් පටන් ගත්ත ගමන. එතනට ආපු සිස්ටර් කෙනෙක්ගෙන් අහලා මේ ප්‍රශ්නේ. එතනින් පටන් ගත්ත ගමන එයාව ඇතුලෙන් නිදහස් කළා. පස්සේ මං කියන්නම් ඒකේ අතර කොටස හිරගෙදරනොත් නිදහස් කළා. එතකොට සමිදානන් වෙතට එන එක ගී අපගේ ප්‍රධාන වරප්‍රසාදයයි. මා වෙත එන්න. ප්‍රේමන්තේනි, හැබැයි අපි සමිදානන් වෙතට දැවෙන ප්‍රශ්න අරගෙන ආවට තවත් අපිට නොපෙනෙන ගැටලුවක් තියෙනවා. ඒ ගැනයි මම අද ඔබත් එක්ක අවධානය යොමු කරන්න ඕන. මොකද්ද ඒ ගැටලුව? ඒ තමයි අපිට පේනවා සමහර විට දැවෙන ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවාද තව ටික කලකින් ඔය ප්‍රශ්නෙටම, ඔය ඇබ්බැහිකමටම, ඔය පාපේටම අපි වැටෙනවා. එතකොට නැවත අපි ඇවිල්ලා ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න හදනවා. ආපහු ටික කලක් ගියාම ඒකටම වැටෙනවා. ප්‍රේමන්තේනි, මේකට හේතුව මොකක්ද? දැවෙන ප්‍රශ්න අපිට තියෙනවා තමයි. හැබැයි දැන් අපිට තේරෙනවා මේ දැවෙන ප්‍රශ්න බොහෝ කමකට හේතුව අපේ ඇතුලේ තියෙන ප්‍රශ්නයි. ඒවටත් අපට උත්තරයක් ඕන. මොනවද මේ ඇතුලේ තියෙන ප්‍රශ්න? උදාහරණයක් කිව්වොත් මම අඳුරන කෙනෙක් ඇත්ත වශයෙන්ම ආර්ථික විශාල ප්‍රශ්නයකට අහුවෙන කොච්චර ලොකුයිද කිව්වොත් හුස්ම ගන්න බැරි තරම් නහයනොත් උඩට ඒගොල්ලෝ කියනවා. එතනදී මම දන්නවා එයාගේ නෑදෑයෙක්. එයා කිව්වා මම මෙයාගේ අඩුපාඩුකම් වැරදි මට පේනවා. ඒත් මගේ නෑදෑයෙක් මම එයාගේ ණය
ඔක්කොම ගෙවලා යාව නිදාස් කරනවා. එහෙම යා කළා. ඊට පස්සේ මෙයා දැන් නිදාස්. හැබැයි මාස 6ක් යනකොට ආපහු ඒ තැනටම යාවා. එතකොට තමයි මටත් හොඳටම තේරුනේ මෙයාගේ ප්‍රශ්නය මුදල් විතරක් නෙවෙයි. මුදල් වියදම් කරන්න හැටි, මුදල් දිහා බලන හැටි, තමන්ගේ ජීවිත ක්‍රමය, තමා ජීවත් වෙන විදිහේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසායි මුදල් ප්‍රශ්නෙට වහල් වෙන්නේ. එතකොට එතනට උත්තරයක් නැතුව දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නට නැවත ඒකටම වැටෙනවා. මේක මුදල් ගැන විතරක් නෙමෙයි, සම්බන්ධකම් ප්‍රශ්නවලත් එහෙම තියෙනවා. සමහර වෙලාවට පවුල්වල ඉවරයක් නැති රණ්ඩු. ඒක ඉතින් කවුන්සලින් කරලා කතා කරලා උපදේශනය කරලා උදව් වෙලා අපි කියනවා ආදරේ කරලා සමාව ඉල්ලගෙන අඬලා ගෙදර යනවා සන්තෝෂෙන් ජීවත් වෙන්න. අයියෝ මාස දෙක තුනක් ගිහිල්ලා ආපහු ඒ ප්‍රශ්නම අරගෙන එනවා. ඇයි අර එළියට ආපු ප්‍රශ්නෙට විසඳුම දුන්නට එවැනි ප්‍රශ්න ඇති වෙන්න ඇතුලේ තියෙන ස්වභාවයට උත්තරයක් නැහැ. ඒ නිසා තමයි ඒක නැවත මතුවෙන්නේ. සැකය මතුවෙනවා. තර්ජන ප්‍රතික්‍රියා මතුවෙනවා. ඇබ්බැහිකම් මතුවෙනවා. එතකොට අපිට පේනවා ජේසු කියනකොට මා අනුව ජේසු කියනකොට මා වෙත එන්න කියනකොට ජේසු දැවෙන ප්‍රශ්න වලට විතරක් නෙමෙයි උත්තර දෙන්නේ. උන්වහන්සේ කියනවා ඔබේ ඇතුලේ ප්‍රශ්නෙටත් මං උත්තර දෙනවා. මේක අපි තේරුම් ගැනීම ගොඩක් වටිනවා. ඒක කොහොමද දන්නේ? අපි බැලුවේ 11:28නේ. ගොඩක් අය 11:28 මතෙව් 11:28 බලනවා. එතනින් එහාට යන්න ඒක එච්චර ලස්සනයි. එතන නවතිනවා. අපි බලන්න වෙනවා 11:29 බලන්න ඕන. ඉතින් අපි බැලුවොත් මේ 11:29 බලන්න පුදුම වචන. මා ගුණවත් කියන්නේ මු르දු නිහතමානී කෙනෙකු බැවින් මගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. බලන්න මේ පුදුම වචන. බලන්න මේ යටම කෑල්ල. එවිට ඔබට සහනය ලැබෙනු ඇත. මේ සහනය කියන්නේ අද තිබිලා හෙට නැති වෙන සහනය නෙවෙයි. සදා කාලයට පවතින ස්ථීර සහනය. ප්‍රශ්නේ ඇතුලෙන් විසඳලා ඉවර කරන සහනය උන්වහන්සේ කියනවා මම ඔබට දෙනවා. එතකොට දැන් මාසෙකින් ආපහු ඇවිල්ලා ආපහු ප්‍රශ්නේ ඇති වෙන සහනය නෙවෙයි. ඒක ලබන්න නම් දෙවනි කොටසක් තියෙනවා. මා වෙතට එන්න කියලා තව කොටසක් තියෙනවා. බලන්න මෙතන තියෙනවා මොකද්ද? මගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. බලන්නේ පුදුම වචන. මගෙන් ඉගෙන ගන්න. මගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. ප්‍රේමන්තේනි වියගහ අපි පොඩි කාලේ නම් අපි හොඳට දන්නවා තරුණ අලුත් පරම්පරාව මම හිතන්නේ අඩුයි ඒක දන්නවා. හේතුව වියගහ පාවිච්චි කළේ අපේ හරක් බාන ඇදගෙන ඒ මෙහෙවන්. වියගහ දැම්ම විතරයි මෙහෙ යන්න බෑ. අර මෙහෙවන කෙනා අපි කියනවා දක්කන කෙනා ගෙනියන පාරේ විතරයි යන්න. ජේසු කියනවා මගේ වියගහ කරටගෙන මගෙන් ඉගෙන ගන්න. ජේසු කියනවා මන් කැමති දේවල් නෙමෙයි මම කරන්නේ. මම දේව තාත්තා ඉල්ලන විදිහටයි ජීවත් වෙන්නේ. ජේසු කියනවා මගෙන් ඉගෙන ගන්න මා අනුව එන්න. ප්‍රශංසා වේවා. මම මේක සාරාංශ කරනවා. ජේසු කියනවා මා වෙතට එන්න. මොකටද? ඔබේ දැවෙන ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඔබේ ගැඹුරු ඇතුලේ තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න උන්වහන්සේ කියනවා වියගහ කරටගෙන මා අනුව එන්න.
කොහොමද මේක වෙන්නේ? එතකොට වියගහ කරට ගත්තම උන්වහන්සේ අනුව යනකොට ඇතුලේ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? ප්‍රේමාන්තේනි, අපේ පාපිෂ්ඨ ස්වභාවය, අපේ බිඳුණු ස්වභාවය අපිට සාමාන්‍ය වෙලා, ඒක අපේ සාමාන්‍ය ජීවිතේ වෙලා අපිට හිතෙනවා ඒ ඇරෙන්න වෙන ජීවිතයක් නැහැ කියලා. උදාහරණයක් මම දුන්නොත් ඔබට තේරෙයි. දැන් මගේ කකුලය ඇත්ත වශයෙන්ම දණියේ ප්‍රශ්නයක් ඇවිල්ලා මම වෛද්‍යවරයා ගාවට ගියා. ඒතර වෛද්‍යවරයා ගාවට ගියාම එයා කිව්වා ඔයාගේ දණියේ ප්‍රශ්නයක් ඇවිල්ලා ගෙවිලායි තියෙන්නේ. මේකට උදව්වක් දෙන්න ඕන. මේකට සුවයක් දෙන්න නම් යම් ව්‍යායාමයක් කරන්න ඕන. එයා මට විහිළුවක් කරලා කිව්වා කෙහෙල් ගෙඩි දෙකක් ඉස්සෙල්ලා කටේ දාගන්න. ඉතින් මං හැබැයි කල්පනා කළා ඒ කෙහෙල් ගෙඩි දෙකක් කටේ දාගන්න කිව්වේ. ඊට පස්සේ මම කකුල අල්ලලා එකපාරම එක පැත්තකට හැරෙව්වා. මට තරු සෑහෙන ගොඩක් මම හිතුවේ නෑ ඇත්තට තරු තියනවායි කියලා. තරු ගොඩාක් පෙනුණා. මහා වේදනාවක්. ඊට පස්සේ කිව්වා දැන් කකුල තියන්න. තිබ්බා. දැන් එතකොට රිදිල්ල ගිහිල්ලා. එතකොට තමයි මටත් තේරුනේ යමක් හරි තැනට දාන්න වේදනාවක් මූණ දෙන්න ඕන. පරිත්‍යාගයක් කරන්න ඕන. මෙතන මේ පරිත්‍යාගය කරන්නේ මොකද්ද? අපේ වැරදුණු, පෙරදුණු, විකෘති වෙච්ච ස්වභාවය අතෑරලා උන්වහන්සේ පසුපස යන්න අපි තීරණයක් ගන්න ඕන. මේක ලස්සනට තියෙනවා මාක්ස් විශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ අපිට විස්තර කළා. අපි බැලුවොත් මාක් 10:17 උන්වහන්සේ කියන්නේ මග බැස ගමන් ගනිත්ම එක් මිනිසෙක් දිවවුත් උන්වහන්සේ ඉදිරියේහි දනින් වැටි යහපත් ගුරු දේවේනි සදාතන ජීවනයේ උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදැයි උන්වහන්සේගෙන් ඇසීය. 18 බලමු උන්වහන්සේගේ උත්තරේ. ජේසුස් වහන්සේ ඔහුට කතා කොට මා යහපත්යයි ඔබ කියන්නේ මන්ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. ඉතින් ලස්සන්ට ජේසු උත්තර දුන්නා. මේ සුවිශේෂයේ සම්පූර්ණ කියවුවොත් තමයි ඔක තේරෙන්නේ. ඇත්ත වශයෙන්ම 10 මුල පරිසිවරු ගානක් සදුසිවරු ගානක් ඇවිල්ලා ජේසුගෙන් ජේසුව හිර කරන්න ප්‍රශ්නයක් අහනවා දික්කසාදේ ගැන. ඉතින් මං හිතන්නේ මෙතනත් ජේසු හිතුවේ මේ මිනිස්සයාත් ආවේ වගේ ප්‍රශ්නයක් අහන්න කියලා ජුදා ආගමට හරියන උත්තරේ දුන්නා. ඉතින් ඊට පස්සේ ඔන්න 19 තවත් උත්තරේ විස්තර කළා. ඔබ ආඥා දන්නේය කියන මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනුයි වදාළසේක. ඔව් 20 ඔහුද උත්තර දෙමින් ගුරු දේවේනි මම මේ සියල්ලක්ම යෝන් වියේ සිට රක්ෂා කළමි උන්වහන්සේට කීවේ. මේක තේරුම් ගන්න මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් අපි දු ජේසු අදාවයි කියලා අපි අතරට ජේසුගෙන් අපි අහනවා. එතකොට ජේසුනි අනන්ත ජීවිතය ලබා ගන්න මරුණාට පස්සේ ස්වර්ගයට යන්න මොනවද කරන්න ඕන? එතකොට ජේසු අපිට උත්තර දෙනවා. කොහොමද? ඉරිදා පූජාවට යන්න, පාපුච්චාරණය කරන්න නැද්ද? එතකොට නිරාහාරය රකින්න, යාඥාව කරන්න, කොන්තේ කියන්න
නැද්ද? පරිත්‍යාග කරලා දුප්පත් අයට උදව් වෙන්න විස්තර කරනවා. ඒතකොට අපි මොකක්ද දෙන උත්තරේ? මොකක්ද? අපි කියනවා අපි දැනටපත් මේවා කරනවා. මේ මනුස්සයා දෙන්න උත්තරේ තමයි අපිත් දෙන්නේ. ඔන්න එනකොට ජේසුස් ඔන්න 21 උත්තරයක් දෙනවා. අපි බලමු. ජේසුස් වහන්සේ උදෙස බලා ඔහු කෙරෙහි මෙත්සිත වඩා. ඔව් මෙත්සිත කියන්නේ මොකද්ද? ආදරේ කරලා. එතකොට තමයි ජේසුට උනත් මං හිතන්නේ තේරුනේ මේ මිනිස්සයා මේ මාව හිර කරන්න නෙමෙයි හොයන්නේ මට මගෙන් ඇත්තටම උත්තරයක් හොයනවා. ඒ නිසා ආදරයක් හිතුණා. ඉතින් සාමාන්‍යයෙන් අපිට ආදරයක් හිතුනම අපි මොකද කරන්නේ? හොඳම දේ තමයි ආදරය කරන කෙනාට දෙන්නේ නේද? ඒ නිසා ජේසුස් මොකද කළේ? හොඳම දේ කියලා දුන්නා. බලන්න උන්වහන්සේ කිව්වා ඔබට එක අඩුපාඩුවක් ඇත කියන්න. යන්න ඔබ සතු සියල්ල විකුණන්න. විකුණා දිලිඳුන්ට දෙන්න. මට නම් ඉදන්නේ මේ වෙලාවේ හෙනයක් ගැව්වා වගේ වෙන්න ඇති. අර මිනිස්සයාට හිතන්නේ නැති අපරාධේ ගැහුවේ. කිව්වා තියෙන ඔක්කොම දිලිඳුන්ට දෙන්න කිව්වා. මට හිතෙනවා ජේසුස් කිව්වා නම් සියල්ල විකුණලා මට දෙන්න කියලා ඒ මනුස්සයා දෙනවා. ඇයි ඒ? මට හිතෙන විදියට. ඇයි ඒ? එතකොට ජේසුස් කියන්න පුළුවන් මේ මම දුන්නනේ ඔබට ගාණක්. එහෙනම් මම කියන දේ අහන්න ඕන. එහෙම නැත්නම් මගේ නම දාන්න ඕන බිත්තියට. ඒව නෙමෙයි දිලිඳුන්න දීලා ඒක අතහැරලා දාන්න. ඊළඟට කියනවා ස්වර්ගයේ ඔබට සම්පත් ඇතිවන්නේය. බලාගෙන යද්දි මේක මේ බැංකුවේ ඉන්වෙස්ට්මන්ට් එකක් සම්පත් බැංකුවේ නෙමෙයි ඒ වුණාට බැංකුවේ ඉන්වෙස්ට්මන්ට් එකක්. ඇයි මෙහෙන් සල්ලි අරගෙන අනිත් බැංකුවල දාන්න කිව්වා. සාමාන්‍ය අපි ඕක කරන්නේ ඉන්ට්‍රස්ට් වැඩි නන්නේ. අපිට තියෙන ප්‍රතිශතය හම්බ වෙන ප්‍රතිශතය වැඩි නම් තමයි අපි ඒක කරන්නේ. උනාසේ කිව්වා ඔබට එක දෙයක් අඩේ ඔබ දන්නේ නැහැ. නියම ඉන්ට්‍රස්ට් හම්බ වෙන තැන කොයිද කියලා දන්නේ නැහැ. මේක අරගෙන දාන්නේ බැංකුවට. කොහොමද බැංකුවට දාන්නේ? දුප්පත් අයට දෙන්න. එන්න කියන්නේ මා අනුගාමි වන්නැහි ඔවුට වදාළසේක. කිව්වා මගේ පස්සෙන් එන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමන්තනි ඇයි එහෙම ජේසුස් කිව්වේ? මට තේරෙන විදියට බලන්න සල්ලි තිබුණා නම් මේ මිනිස්සයාට අපිට බලය තියෙනකොට ප්‍රශ්න විසඳන්න හැකියාව තියෙනකොට සල්ලි අතේ තියෙනකොට අපි මොකද කරන්නේ? අපි ජේසුගෙන් අහා ඉන්නේ නැහැනේ ප්‍රශ්න විසඳන විදිය. අපි ගොඩක් වෙලාවට කරන්නේ අපි හොඳයි කියලා හිතන විදියට හරි කියලා හිතන අපි ඉතින් කරලා කරනවා. ඒ නිසා අපි දෙවියන්ගෙන් යැපෙනවා අඩුයි. අපි යැපෙන්නේ අපේ බලෙන් අපේ ශක්තියෙන්. කොයි වෙලාවේද අපි දෙවියන්ගෙන් යැපෙන්නේ? උත්තරයක් නැතිකොට. ඒකයි ජේසුස් කිව්වේ ඔබේ උත්තර දෙන්න පුළුවන් බලයේ අප්සෙට් එකක් තියෙනවා. ඔබ ප්‍රශ්න විසඳන ක්‍රමේ අප්සෙට් එකක් තියෙනවා. ඕක අතාරින්න ඕන. අතෑරියම තමයි ඔබට නියම පාර හම්බ වෙන්නේ. මොකද්ද? ජේසුස් කිව්වා මා අනුව එන්න. කියන්නේ මම ඔබට කියන දේ හැම ප්‍රශ්නේදීම කරන්න. ඒක තමයි කිව්වේ මා වෙතට එන්න මා අනුව වෙන්න ගමන් කරන්න පටන් ගන්න. එතකොට ඇතුලේ තියෙන ඇදකුද දන්නේම නැතුව හැදෙනවා. ප්‍රේමන්තේනි මේක ලස්සනට මට තේරුණා. අර මයි කකුලේ උදාහරණේ මම ගත්තා. ඒකට හේතුව මේ කකුලට දැන් බෙහෙත් කරන්න එක්කෙනෙක් ආවා. එයා දවස් 2-3ක් බෙහෙත් කරනකොට තමයි මට කිව්වේ දන්නවද කකුලේ වරදක් තියෙනවා කියලා. මම කිව්වා මොන වරද? ඔයාගේ කකුල ඇදයි කිව්වා. මං කිව්වා ඇද නෑ. කියලා බලන්න මෙහෙම කකුල දිගාරිනවා. දිගාරපුවාම මගේ වම් කකුල මේ පැත්තට වැටෙනවා.
එතකොට තමයි මට කල්පනා වුණේ මේක අද ඊයේ සිදුවෙච්ච දෙයක් නෙමෙයි. වාහනේ මම එලවනකොට අත වශයෙන්ම වම් කකුල දැන් අලුත් වාහනවල පාවිච්චි වෙන්නේ නැති නිසා මගේ කකුල ඒ පැත්තට ඇල කරන්න පුරුදු වෙලා තිබුණා. ඒ ඇල කරන්න සනීපයි. ඉතින් ඇල කරගෙන තමයි යන්නේ. එතකොට නිකන් ඉන්නකොටත් කකුල ඇල වෙන්න පටන් ගත්තා. ඒක එක දවසකින් නෙමෙයි කල් යනකොට ඇති වුණා. දැන් ඔන්න කකුල ඇද වෙලා. සමහරු මගෙන් අහනවා වාහනින් බැහැලා එනකොට එහෙම නැත්නම් ඇඳෙන් බැහැලා එනකොට අහනවා ඇයි නොණ්ඩි ගහන්නේ? ඉතින් මං කියන මොන නොණ්ඩියද? මට නොණ්ඩියක් නැහැ. මට තේරෙන්නේ දන්නේම නැතුව ඇද වෙලා. ප්‍රශ්නේ මේකයි. ඒක දැන් කෙලින් කරන්න කියලා මං කිව්වම එයා කෙලින් කළා මගේ ඔළුව වෙන තැනකට ගිය හැටිය කකුල ආපවතන්ට වැටුණා. ඒකට හේතුව අවුරුදු ගානක ක්‍රමවේදයකට ඇතුළහු වෙලා. ඒක හදාගන්න අපි ව්‍යායාම කරන්න ඕනේ, අභ්‍යාස කරන්න ඕන, පියවර ගන්න ඕන. ඒක අපේ ස්වභාවයට විරුද්ධව කරන්න ඕන. ඒක තමයි මාගේ වියගහ කරට ගන්න කියලා කිව්වේ. ප්‍රේමන්තේනේ වියගහ කරට ගන්නවා කියන්නේ ජේසුගේ ගමන් මගේ යනවා බලාගෙන ඉන්නකොට අමාරුයි හිතන්නේ ඇති. ලස්සන්ට ඉදිරිපත් කරනවා ඇමරිකාවේ අද කතෝලික දහම ගැන ලෝක ප්‍රසිද්ධ රදගුරුතුමෙක් ඉන්නවා බිෂප් බැරන් කියලා. මේ බැරන් කියන මේ රදගුරුතුමා මේක ලස්සනට විස්තර කරනවා එයාගේ ජීවිත අත්දැකීමෙන්. එයා කියනවා එයා විනෝදයක් අංශයක් හැටියට ගොල්ෆ් ක්‍රීඩාව කළා කියලා. අපි ක්‍රිකට් ක්‍රීඩාව කරනවා වගේ ගොල්ෆ් ක්‍රීඩාව. ඒ ගොල්ෆ් ක්‍රීඩාවේදී එයා ටිකක් හොඳට ගහන්න පුළුවන් නිසා කෙනෙක් කිව්වලු ඔබ හරි විදියට පුහුණු වුණොත් මීටත් වඩා හොඳට ගහන්න පුළුවන්. ඉතින් එයා පුහුණු කරු කෙනෙකුට සල්ලි දීලා එයා කිව්වලු මට පුහුණු කරන්න බලන්න හරි විදිහට ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදෙන්න. ඉතින් එයා කිව්වලු බෝලෙට ගහලා බලන්නකෝ. එතකොට මම බලන්නම් ඔයා ගහන විදියෙන් මම ඔයාලට කියන්න. ඉතින් එයා බෝලේ තියලා ගැහුවලු බෝලෙට. එතකොට අර පුහුණු කරු කිව්වලු බලන්න ඔයා ගොල්ෆ් ඒ පිත්ත අල්ලන විදිය වැරදි. අත උස්සන විදිය වැරදි. ඒ නිසා තමයි ඔයාට මෙතනින් එහාට යන්න බැරි. පිත්ත මෙහෙම අල්ලන්න. අත මෙහෙම උස්සන්න. එහෙම කරන්න ගියාම එයා කියනවා මට එකක්වත් කරන්න බෑ. ඇයි වැරදි විදිහට පුරුදු වෙලා. දැන් ඉතින් හරි විදිහට මේක හදනකොට ඇඟ රිදෙනවා. අත රිදෙනවා. කකුල රිදෙනවා. එයා කියනවා ඒ පුරුදු කරගන්නකම් ඒ වේදනාව ඇතුලෙන් යන්න වුණා. අපිටත් උන්වහන්සේ කියනවා ශ්‍රාවකත්වය සමිදානන් අනුව ගමන් කරන ජීවිතය ඇතුලෙන් හදාගන්නකම් රිදෙනවා. අල්ලස ගන්න බැරිකොට රිදෙනවා. ඒක ඇතුලේ තියෙනවා ලොකු පරිත්‍යාග තියෙනවා. පුරුදු ජීවිත ක්‍රමය අතාරින්න වෙනවා. බොරු කියන්නේ නැතුව ඉන්නකොට ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉස්සර ලේසියෙන් ප්‍රශ්න විසඳුණා. ඇයි බොරුවක් කියලා ෂේප් වුණා. දැන් ඇත්ත කියන්න වුණා මේකේ ඵල විපාක විඳින්න වෙනවා. ඒව වේදනාව. ඔන්න දැන් අරගලයට මූණ දෙන්න පටන් ගන්නවා. දැන් හරියට වැඩ කරන්න ගියාම මහන්සි වැඩි. ඇයි ඒකට මහන්සි වෙන්න වෙනවා. ඇයි ජේසු ඉල්ලන විදියට වැඩ කරන්න වෙනවා. එතකොට ඇඟට තෙහෙට්ටුයි. පාඩුයි. රිදෙනවා. හැබැයි ජේසු කියනවා ඔය රිදිල්ල සුවයේ රිදිල්ලක්. ඒ රිදිල්ල ඇතුලෙන් ජීවිතය ඇතුලේ හැඩ ගැහෙනකොට නියම සාමය, නියම ප්‍රීතිය, නියම සතුට ජීවිතයට එන්න පටන් ගන්නවා. අපි ආපහු ගියොත් මතෙව් ඒ 11:29ට අපි ආපහු ගියොත් මා ගුණවත් කියන්නේ මු르දු නිහතමානී කෙනෙක් බැවින් මගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට ඔබට සහනය ලැබෙනු ඇත.
පුදුම දේ එවිට ඔබට සහනය ඇතුලෙන් පුදුමාකාර විදියට සහනය ලැබෙනු ඇත. ඇයි මගෙන් ඉගෙන ගන්න, මගේ පස්සෙන් එන්න, මං ඉල්ලන දේ කරන්න. මෙන්න මා වෙතට එන්න, මාගේ ශ්‍රාවකෙක් වන්න, මා පසුපස එන්න. මට තේරෙන විදියට අපි ලෝකේ ජීවත් වෙන ගීයන් හැටියට වැඩි කොටසක් ඔය දෙවනි කොටසට පාදබලා නැහැ. අපි ජේසු වෙතට එනවා ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලන්න. ඒත් උන්වහන්සේ අනුව ගිහිල්ලා ගැඹුරු තැන් වලට විසඳුම් ලබා ගන්න සමහරලාට දන්නෙත් නැහැ. උදාහරණයක් මං කිව්වොත් ඔබට කෙනෙක් මට ඇවිල්ලා කිව් අත්දැකීමක්. තමන්ගේ දරුවෙක් විවාහ වෙනවා. තමන්ගේම සහෝදරයෙක් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නයක් උඩ ඒ සහෝදරයයි පවුලයි කිව්වා එන්නේ නෑ විවාහයට. එතකොට ඒක ලොකු ලැජ්ජාවක් අපේ සංස්කෘතිය අනුව, අපේ පරිසරය අනුව. ඒ නිසා තමන්ගේ ස්වාමි පුරුෂයාත් අරගෙන ගියායි ගෙදරට. ගිහිල්ලා සමාව ඉල්ලලා ඇති වෙච්ච අඩුපාඩුකම් වලට එන්න කියලා ආරාධනා කළා. ඊට පස්සේ ඔන්න දැන් ආපහු ආවා, බලාපොරොත්තු වුණා දැන් එයි කියලා. හැබැයි ආවේ නැහැ. එතකොට විශාල අරගලයක් වුණා. මෙච්චර දෙයක් කරලත් ආවේ නැහැ. එතකොට යාඥාවට ගියා. මෙයා කියන මට තේරුණා ජේසු මට පෙන්නවා මම ගිහිල්ලා සමගි වෙන්න බැලුවේ, මම ගිහිල්ලා සමාව ඉල්ලුවේ ජේසු ඉල්ලපු නිසාට වඩා මගේ ලැජ්ජාවෙන් බේරෙන්න, ඒ අයව විවාහ මංගල්‍යයට ගේන්න. මට ඒක තේරුණා. එතකොට මං ජේසුගෙන් සමාව ඉල්ලුවා. ජේසුනි මං ඔබ වහන්සේටම පිළිතුරු දෙනවට වඩා මේකටයි දුන්නේ කියලා මනස්තාප වෙලා හරි තැනට මං ඔබ වහන්සේ ඉල්ලන නිසායි මේක කළේ. ඒ නිසා පිළිතුරු දුන්නත් නැතත් එකයි කියලා හදවත වෙනස් කරගත්ත මොහොතේදී එයා කියනවා පුදුම සාමයක්, පුදුම ප්‍රීතියක් හදවතට ඇතුල් වුණා. ඒකයි කිව්වේ එවිට ඔබට සහනය ලැබෙනු ඇත. ප්‍රශ්නේ විසඳුන වෙලාවේ නෙමෙයි, අනිත් අයගේ හිත හැරුණු වෙලාවේ නෙමෙයි. මම ජේසුට ඇතුලෙන් පිළිතුරු දුන්නා. මගේ හදවත එතනින් ආරක්ෂා වුණා. ප්‍රිමන්තේනි, ඒ තැනට අපි පත්වෙච්ච හැටියම තුන්වෙනි ස්ථාවරයට අපි ඇතුල් වෙනවා. මොකද්ද මේ තුන්වෙනි ස්ථාවරය? මාගේ සාක්ෂිකරුවෙක් වන්නේහිද? ප්‍රිමන්තේනි, මට තේරෙන විදියට හිතලා සාක්ෂිකාරයෙක් වෙන්න ගියොත් ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප වෙනවා. මේක පුදුම දෙයක්. අපේ ගෙවල් වලත් අපිට ඒක වෙනවා. සමහර වෙලාවට අපේ ආසයි, අපේ ආදරෙන් අපේ පවුලේ ඉන්න අයව ජේසු වෙතට ගේන්න අපි උද්දට ආසද. ඒ නිසා අපි පටන් ගන්නවා කතාව එන්න ජේසු ගාවට, මගේ ජීවිතේ මේ අත්දැකීම් තියෙනවා කියලා කියනකොට ඒගොල්ලෝ කියනවා ඔන්න පටන් ගත්තා, ඔන්න පටන් ගත්තා කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා එතකොට අපි කියනවා අපි කොහොමද සාක්ෂිකාරයෝ වෙන්නේ? මෙන්න ප්‍රශ්නය. අන්න අපිට කියනවා මාතෘකාව, ඔබ මගේ සාක්ෂිකරුවන් වන්නේහුද? අපි ඔව් කිව්වොත් මොනවද, කොහොමද මේ සිදු කරන්නේ? ඒක ඉගෙන ගන්න මට හැඟුණා ලස්සන තරක් තියෙනවා. මතෙව් 28:16. මතෙව් 28:16. අපි බැලුවොත් මතෙව් 28:16. ශ්‍රාවකයෝ 11 දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලේ කන්දට ගියහ. උත්තානෝ ජේසු කිව්වා ගලීලේ කන්දට එන්න, මම ඔබට එතනදී කතා කරනවා. 28:17 බලන්න. ඔව්හු උන්වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝය. එහෙත් සමහරෙක් සැක කළහ. මේක ලස්සන වාක්‍යයක්. හේතුව
සමහරු උන්වහන්සේ නමස්කාර කළා, අනිත් අය සැක කළා. ඉතින් අපි වගේම තමයි අපේ ජීවිතේ ওই දෙකම තියෙන. එක වෙලාවක අපි නමස්කාර කරනවා, අනිත් වෙලාවට ඇතුලෙන් අපි උන්වහන්සේව සැක කරනවා. ඉතින් මේක පසඟ පිහිටුවා වැන්දා සමහර සැක කළා. බලන්න මෙතන වෙච්ච දේ 28:18. ජේසුස් වහන්සේ වුන් වෙතට આવුත් කතා කොට ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා තිබේ. දැන් ජේසුස් කියනවා ස්වර්ගයේ බලයද මේ පොළොවේ බලයද මට දීලායි තියෙන්නේ. බයිබලයේ තියෙන ඒ චින්තනය අනුව සමිදානන් මේ ලෝකෙට ආවේ අඳුරට අහු වෙලා තිබුණු ලෝකය අඳුරු බලවේග වලින් ගලවා ගන්න. ඒ නිසා තමයි උන්වහන්සේගේ සටන මිනිස්සු එක්ක නෙමෙයි තිබුණේ අඳුරේ බලවේගයක. ඉතින් මේ සටන උන්වහන්සේ කුරුසේ මත ජයගත්තා. යක්ෂයාගේ බලවේගය පරාද වුණා උන්වහන්සේගේ මරණය හරහා. උන්වහන්සේගේ උත්ථානයෙන් ඒ ජයග්‍රහණය සහතික වුණා. දැන් උන්වහන්සේ කියනවා මේ නියම බලය ස්වර්ගයේ නියම බලය මංගාව තියෙනවා වගේ දැන් මේ ලෝකෙත් නියම බලය මන් ළඟ තියෙන. හැබැයි මේ බලය උන්වහන්සේ කියනවා මන් ළඟ තියෙන්නේ යම් කිසි හේතුවක් සඳහායි. යම් කිසි කාර්යයක් සඳහායි ඔය බලය තියෙන්නේ. අපි බලමු මොකක්ද 19 වෙනි වගන්තියේ තියෙනවා ඒක. එබැවින් කියන්නේ බලන්න එබැවින් කිව්ව හැටිය අර ඉස්සල වාක්‍යයට සම්බන්ධයි. මට මේ බලය තියෙන නිසා ඔබ ගොස් කියන්නේ සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න. බලන්න මේ බලය මට දීලා තියෙනවා. ඒ නිසා ඔබට මම වැඩක් දෙනවා. මොකද්ද? මුළු ලෝකයම ශ්‍රාවකයෝ කරන්න. ඇයි? ඔක්කොමලා එක ආගමකට ගන්නද? මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඊට වඩා ගැඹුරුයි උත්තරේ. මොකද්ද? ජේසුස් කියනවා උන්වහන්සේ අනුව ආවේ නැත්තම් ඇතුලේ තියෙන බිඳුණු ස්වභාවයට උත්තරයක් නැහැ. ප්‍රශ්නවලට බාහිර උත්තර හම්බ වුණාට ඇතුලේ බිඳුණු ස්වභාවය නිසා ඒ උත්තර తాවකාලිකයි. මිනිසා තුල ඇතිලා තියෙන තණ්හාව ප්‍රශ්නය හැම වෙලාවෙම එළියට එනවා. ප්‍රේමන්තේනි අපේ යුගවල විවිධ සමාජ දර්ශන ඇවිල්ලා තියෙනවා. ඉතින් එක දර්ශනයක් තමයි සමාජවාදී දර්ශනය. ඒ සමාජවාදී දර්ශනේ ගොඩක් වෙලාවට ඇතුලෙන් එන චින්තනයක් තමයි අද මේ මිනිස්යාගේ වැරදි හැසිරීමට හේතුව සමාජ අසාධාරණ ව්‍යුහයයි. සමාජයේ අසාධාරණ ව්‍යුහය ඉබේම මිනිස්යා තුළ ඔය පාපිෂ්ඨ හැසිරීම නිර්මාණය කරනවා. ඒ නිසා ඒකට පිළිතුර සාධාරණ ව්‍යුහයක් බිහි කිරීමයි. කරපු හැටිය ඒ සාධාරණ ව්‍යුහය තුළ මිනිස්යාත් ඒකට හැඩ ගැහෙනවා. ඒ චින්තනය උඩ තමයි 20 වෙනි සියවසේ අද ලෝකයේ විශාලතම රටවල් කීපයක් ඒ ක්‍රමවේදය අනුගමනය කළේ. හැබැයි අපි දැන් දන්නවා 21 වෙනි සියවසට එනකොට ඒකේ ප්‍රශ්නයක් තිබුණා. මොකද්ද ප්‍රශ්නේ? මිනිස් ස්වභාවය ඇතුලේ ස්වභාවය ව්‍යුහය වෙනස් කළා කියලා වෙනස් වුණේ නැහැ. ඒ නිසා තමයි ඒක එළියට ආවා. ඒකෙන් තමයි ඔක්කොම ඒ ව්‍යුහයන් යහපත් ව්‍යුහයන් කඩා වැටුනේ. එතකොට අපිට මෙතන ජේසුස් පෙන්නනවා උත්තරේ මොකද්ද? ශ්‍රාවකයෝ වෙන්න ඕන ඇතුලේ. ජේසුස් අනුව මිනිස්සු ඇතුලෙන් ගමන් කරනකොට ඇතුලේ තියෙන අදකුද හැදෙනකොට ඒ තුලින් ඇති වෙන සමාජය ව්‍යුහය පරිසරය දේව රාජ්‍ය බවට පෙරලෙනවා. ප්‍රශංසා ඒකයි කියන්නේ පියාණන්ගේද කියන්නේ. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. ඉතින් අපි ඒ කොටස කරනවා ශ්‍රාවකත්වයේ කොටස
අපට ගොඩක් වෙලාවට අතපසු වෙලා. දැන් අපි කොහොමද මුළු ලෝකයේම ශ්‍රාවකත්වයට ගේන්නේ? මට නම් තේරෙන විදිහට අපිට මෙන්න ලස්සනට උගන්වන 20 වෙනි වගන්තියක ලස්සන කියන මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. දැක්කද කොහොමද ශ්‍රාවකයෝ කරන්නේ? මම ඔබට උගන්වපු සියල්ල මා ඔබට අනකල සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. කොහොමද මේ සමිදානන් එක්ක ජීවත් වෙන්නේ කියලා උගන්වන්න. එතකොට උන්වහන්සේ කියන මමද කියන්නේ යුගාන්තය දක්වා සදහටම ඔබ හා සමග සිටිමි වදාළසේක. මම ඉවර වෙනකම්ම මේ ගමන ඔබ අරගෙන යනවා. ඉතින් මං ආපහු ගේනවා අර ප්‍රශ්නේ. වැඩේ තියෙන්නේ කියනේ වහන්න නැත්තම් කොහමද උගන්වන්නේ? කියනවා ඔය අයට මේ කරන දේ උගන්වන්න. මිනිස්සු කියනවා යන්න කට වහන්න. සමහර රටවල් වල ඒ ජේසු ගැන ආගම ගැන වැඩපොලේ කතා කරන්න තහනම්. කොහොමද මේකට උත්තර දෙන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. විශේෂයෙන්ම අපි ජීවත් වෙන පරිසරයන් වල දැන් ජේසු ගැන කතා කරන්න බෑ. ජේසුව ඉදිරිපත් කරන්න බෑ. ඒක ප්‍රශ්න ඇති වෙනවා. එතකොට එහෙනම් ජේසුව උගන්වන්නේ කොහොමද? ඒක තමයි දෙවනි මාතෘකාව. ඔබ මගේ සාක්ෂිකරුවන් වන්නේද? ඒ සාක්ෂිය ඇතුලෙන් ජේසුවයි එළියට එන්නේ. කොහොමද මේ සාක්ෂි දරන්නේ? මම උදාහරණයක් කිව්වොත් ඔබට ඒක පැහැදිලි වෙයි. මේ ඔක්කොම ගැඹෙන ලස්සන සිද්ධියක් ඔබට කියන්න කැමතියි. ප්‍රේමන්තේනි 20 වෙනි සියවසේ මුල කාලේදී චීනේ කිතුණු දහම අනිත් අය එක්ක බෙදාගත්ත මිනිස්සෙක් හිටියා. එයාගේ නම වොච්මන් නී. මේ වොච්මන් නී කියන මේ මිනිස්සයා ඇත්ත වශයෙන්ම කිතුණු දහම බෙදාගත්තා විතරක් නෙමෙයි කිතුණුව ඉන්න ගම් වලට ගිහිල්ලා ඒ අයගේ ඇදහිල්ල ශක්තිමත් කළා. ඉතින් දවසක් ඔන්න තමන් දන්න කිතුණු ගමකට යද්දි මේ මිනිස්සු ඔක්කොටම විශාල කනස්සල්ලක්. ඒ අය වැටිලා. ඉතින් වොච්මන් යහුව මොකක්ද ඔයගලන්ගේ ප්‍රශ්නේ? ඒගොල්ලෝ කිව්වා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකටම උත්තර වුණා. මොකද්ද? පළවෙනි එක අපි ගොවිතැන් කරන්න කුඹුරු ගොවිතැන් කරන්න වී වගාව අපේ කුඹුරු තමයි කන්දේ උඩ කොටසේ තියෙන්නේ. ඉතින් කිතුණු නොවන අයගේ කුඹුරු තමයි කන්දේ පහළ කොටස තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කිව්වා ප්‍රශ්නේ මේකයි අපි වතුර නැති නිසා අපි වතුර පල්ලෙහා ඉඳලා කරේ තියාගෙන නැගගෙන ඇවිල්ලා අපේ කුඹුරු වලට දාන්නේ උදේ ඉඳලා. අර අය බලන් ඉන්නවා අපි ඒක කරනකම්. ඊට පස්සේ අපි ගෙදර ගියාට පස්සේ ඒගොල්ලෝ නියර කඩලා ඒ අපේ වතුර ගන්න. මේ අය කිව්වා අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට පුදුම තරහක් තියෙනවා මේ මිනිස්සු එක්ක. වෛර කරනවා. පලිගන්න හිතෙනවා. එයා කිව්වා අපේ කිතුණු වටිනාකම් ඔක්කොම නැති වුණා. අපේ මේ ලස්සන ජීවිතය අපිට නැති වුණා මේ වැඩෙන්. අපි කොහොමද මේක නැවත හොයාගන්නේ? ඒකක්. දෙවෙනි ප්‍රශ්නේ මෙවැනි ගැටලුවකදී කිතුණු ශ්‍රාවකයෝ හැටියට මොන වගේ පිළිතුරක්ද දෙන්නේ? ඉතින් මම හිතුවා මම නම් වොච්මන් නී වෙන්න කැමති නෑ කියලා වෙලාවේ. හේතුව මොන වගේ උත්තරයක්ද දෙන්නේ? හැබැයි ඔන්න වොච්මන් නී කිව්වා මම උත්තරයක් දෙන්නම්. හැබැයි උත්තරේට කීකරු වෙන්න පොරොන්දු වුණොත් විතරයි දෙන්නේ. නැත්තම් දෙන්නේ නෑ. ඒගොල්ලෝ හරි අපි කීකරු වෙන්නම්. ඒගොල්ලෝ හිතුවා උත්තරේ මොකද්ද? කියවෙන දේ අපි කරන්නම්. වොච්මන් නී කිව්වා හෙට උදේට ඔබේ කුඹුරට වතුර දාන්න ඉස්සර වෙලා ඒගොල්ලන්ගේ කුඹුරු වලට වතුර දාන්න. ඊළඟට ඔබේකට දාන්න. මේ අයට හොඳටම තරහා ගියා. ඒ අය කිව්වා මේක පුදුම උත්තරයක්. මේ වගේ උත්තර බැලුවම අපි අහන්නෙත් නැහැ. අපි එහෙම කොහොමද කරන්නේ? ලොකු ප්‍රශ්නයක්. ඒතකොට වොච්මන් කිව්වා මගෙන් ඇහුවානේ. ඔබ පොරොන්දු වුණානේ. දැන් ඉතින් කරන්න ඕන. බැන වතුර අරන් ගිහිල්ලා අර මිනිස්සුන්ගේ
කුඹුරු වලට දැම්ම. ඊළඟට ඒගොල්ලන්ගේ කුඹුරු වලට දැම්ම. අර මිනිස්සු බලන් හිටියා. ඔන්න දවල් විවේකේ දුවගෙන ආව මිනිස්සු. ඒගොල්ලෝ සන්තෝෂෙන් hina වෙවි එනවා. ඇහුවා මොකද? පළවෙනි ප්‍රශ්නෙට නම් උත්තරේ හම්බුණා කිව්වා. මොකද? ඇතුලේ තිබුණු වෛරය අරකට වතුර දාන්න තිබුණු වෛරය නැති වුණා කිව්වා. ඒ වෛරය නැති වුණා විතරක් නෙමෙයි පුදුම සාමයක් සතුටක් ඇති වුණා කිව්වා. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. දැන් ඔන්න ආපහු හැන්දෑ වුණා. මේගොල්ලෝ එකතු වුණා යාඥා කරන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? මේ අයට මොනවද කරන්නේ? ඒ මිනිස්සු ආවා මේගොල්ලෝ ඉන්න තැනට. ඒගොල්ලෝ කිව්වා අපි මෙතෙක් දවස් කරපු දේවල් වලට සමා වෙන්න. ඇයි මේ ක්‍රියාකාරීත්වය බැඳුනා. සාක්ෂියක් වුණා. අපිට සමා වෙන්න. එයා කිව්වා අපි දන්නේ නැහැ ඕගොල්ලෝ මොනවද ඔය කළේ කියලා. හැබැයි ඔය කරපු දේ ක්‍රිස්තියානිය නම් අපිත් කැමති ක්‍රිස්තියානි වෙන්න. ඔය කරපු දේ ක්‍රිස්තියානි නම් අපිත් කැමති ක්‍රිස්තියානි වෙන්න. බලන්න දුන්නු උත්තරේ. මොකද වුණේ? ජේසුව ඒ සාක්ෂිය තුලින් හමු වුණා. ජේසුව හමු වුණාම අපිව නෙමෙයි හමුුනේ. කඩාගෙන හදවතට මෙන්න ඒ අයටත් ගැලවීමේ මාර්ගය හමු වුණා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් ඔබට තේරෙනවා ඇති සාක්ෂි දරන්නේ කියන්නේ මොකක්ද? ප්‍රශ්නේ දැවෙනවා නම් ජේසු ළඟට එනවා. මා වෙතට එන්න. දෙක ප්‍රශ්නට ගැඹුරු උත්තරයක් ඕන නම් උන්වහන්සේ ඉල්ලන දේ කරන්න. තුන ඒ කරනකොට උන්වහන්සේගේ සාක්ෂිකාරුවෙක් බවට අපිපත් වෙනවා. වුණා විතරයි දුක් විඳින්න ලෑස්ති මම. උන්වහන්සේ ඉල්ලන දේ කරන්න ප්‍රතික්ෂේප වෙන්න ලෑස්ති. ඒක ඇතුලේ ජේසුව අපි ජීවත් වෙන සමාජයට ලෝකයට මෙන්න අපි තුලින් ආවා. ප්‍රේමන්තේනි අවසානයේට අපි ආපහු යන් මතෙව් 11 28 29 අපි බැලුවේ 30න් අපි අවසන් කරමු. මතෙව් 11 මගේ වියගහ පහසුය කියන්නේ. මාගේ බරද සැහැල්ලුය. ඇයි වියගහ පහසුය කියන්නේ? ඇතුළ සෙට් වෙනකොට ඇතුළෙන් මෙන්න පුදුම නිදහසක්. බලාගෙන යද්දී හිතුවේ මා බරක් කියලා. බලාගෙන යද්දී බරක් නෙමෙයි මහා නිදහසක්. මහා සැහැල්ලුකමක්. ඒකට වෙනස් වෙන එක තමයි ප්‍රශ්නේ තිබුණේ. හේතුව මාංශය හිත හිර වෙලා හිටපු නිසා. නැස අපිට කියනවා දුක් විඳීම ඇතුලේ මම සතුට දෙනවා. මට සාක්ෂි දීම තුල ඔබට නැති වෙන දේ තුල මම ඔබ බලනවා. මම ඔබත් එක්ක ඉන්නවා. අවශ්‍යතාවය ඉෂ්ට කරනවා. පුදුම විදිහට ඉදිරියට රැගෙන යනවා. අපි මොහොතක් වුණාන්සේගේ පාම. ආදර ජේසුනි වහන්සේගේ හඬ අපට ගියෝ හැටියට ඇහෙනවාද? මා වෙතට එන්න. අපි වහන්සේ වෙතට එනවා. අපි දුබලකම් එක්ක එනවා. අපේ ප්‍රශ්න එක්ක එනවා. අද අපට තේරෙනවා ඒට පිළිතුර වහන්සේ දැවෙන ප්‍රශ්නෙට දෙන ෂණික පිළිතුර විතරක් නෙවෙයි. මගේ ඇතුලේ තියෙන බිඳුණු ස්වභාවයේ කැඩුණු ස්වභාවය මාංශයෙන් පිරුණු දැක්ම කැඩෙන්න ඕන, බිඳෙන්න ඕන. ස්වාමීනි මට ඒක වේදනාවයි, අරගලයයි. මම ඒක වහන්සේගේ පාමුල තියෙනවා. මං ඔබ වහන්සේගේ විය ගහ ගන්නට තීරණය කරනවා. ස්වාමීනි මාව අරගෙන යන්න අනාගතේට. ස්වාමීනි ඔබ වහන්සේ ඉල්ලන පිළිතුර කුඩා දේවල් වල මම දෙද්දි ඒකට මම දුක් විඳිද්දී ඒකට මම පරිත්‍යාග වෙද්දී ලාභ ප්‍රයෝජන නැති කරගද්දී ස්වාමිනී මේ සාක්ෂිය තුලින් ඔබ වහන්සේගේ ශ්‍රාවකත්වයට ලෝකයම ඇදගන්න. ඔබ වහන්සේ ඇදගන්න නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා. ප්‍රශංසා කියනවා. නමස්කාර කියනවා. හාලෙලුයා. හාලෙලුයා. ප්‍රශංසා.
මෙකදී අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ නිසාම අපට ලැබේවා. ආමේන්.